හොඳයි. වාසනාවන්ත දවසක්. ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදය ලෝකවාසී ජනතාවටම ලැබෙන දවසක්. ඒකට හේතුව තමයි 94 අවුරුද්දේ අර අපි මුලින් පූජා වෙලාවේ සඳහන් කරපු විදිහට රටම විනාශ කරන්නට බාර දාගෙන යද්දී අපි මේ උතුම් සාසනික මෙහෙවර ආරම්භ කළේ බෝපේ ගමට ගිහිල්ලා. ඒ බෝපේ ගමට යන්න හේතු වුණේ මොකද? මේ දැනට මේ කරන්නම සෙත් මැදුර පවත්වාගෙන යන මේ ස්ථානයේ අවටයි මේ බෞද්ධ වැඩට එකතු නොවන නිසා. මට අම්මට සිද්ධ වුණා මේ වැඩ පිළිවෙලට සහයෝගයක් දෙන පිරිසක් ඉන්නේ කොහෙද කියලා බැලුවා. බලලා ඊට පස්සේ බෝපේ ගම කේන්ද්‍ර කරගෙන මේ ලෞකික කටයුත්තක් කළේ. ලෝකෝත්තර කටයුත්තක් කරන්න නම් තව පිරිසක් එකතු කරගන්න ඕනේ නැහැ. ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බලයෙන් සිද්ධ වෙනවා. ඉතින් එදා ඒ 94 විදිහට පටන් ගන්න 97 තමයි මේ ස්ථානට ඒ බෝපේ සමිතිය පිළිකාගෙන නිලධාරි මණ්ඩලය ඇවිල්ලා අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑයගාව පූජාමාලාවට යන්න මේ ස්ථානයෙන් පිටත් උනේ ওই දහම් සෙවණින් සමත සුරසිත පදනම කියන බෝඩ් එක බෞද්ධ කොළිය සහිත ඒ බෝඩ් එක වාහනේ සවි කරගෙන වාහන තුනක් ගියා අනුරාධපුරයේ ඒ පූජාමාලාව ආරම්භක පූජාවට පිටත් වෙලා ගියේ 97 අවුරුද්දේ. ඒතකොට එදා මේ ස්ථානයේ රාත්‍රී 12ට විතර පිරිස ආවේ. අන්න එදාන් පස්සේ තමයි මේ බෞද්ධ මධ්‍යස්ථානයේ ලෞකික කටයුතු කරන තැන් වලට අපි ගියේ. එවැනි අය මෙතනට එන්න යන පටන් ගත්තේ එදාන් පස්සේ. 79 මේ ස්ථානයේ මේ බෞද්ධ මධ්‍යස්ථානය පටන් ගත්තේ එදා ඉඳලා ඒ 97 අවුරුද්දේ ඒ පූජාමාලාවට මේ ස්ථානයේ පිරිස නික්ම යන්න වැඩපිළිවෙල ආරම්භ වෙන තුරු කිසිම කෙනෙක් මේ ස්ථානට ඇවිල්ලා නැහැ. ඒක පිරිමි දෙන්නෙක් ඉන්නා මේ සඳහන් කරන්න පුළුවන් නම් එක්කෙනෙක් ජූඩිස් බාතුන් නැහැ කියලා කෙනෙක් එයා දැන් නැහැ. ඒ මිනිස්සයා මේ ස්ථානට ඇවිල්ලා ආවගේ කෙනෙක්. ඒ වගේම මේ පළාතෙම මේ කිරියල්ලගම ගම් 12කට නායක ගම කියලා කියනවා. ඒ වගේම රට පුරාම අපි දහම් පොත්පත් පත්‍රිකා බෙදලා ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු කරලා දිවාරය දෙකේම මේ වෙනත් කටයුත්තකට යොදවන්නේ නැතුව මේ වැඩම කළේ. ඒකට තව කෙනෙක් ඉන්නවා මේ විජේශ්‍රී සර් කියන නැතුන් සර් කෙනෙක්. මේ දෙන්න තමයි මේ ස්ථානට ආවගේ දෙන්න. ඒකට වෙන කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මේ සබරගම් පළාත නිසා රත්නපුර දිස්ත්‍රික්ක නිසා ගොඩක් අය හිතයි මේ වැඩ සේරම කරන්නේ මැණික් සල්ලි කියලා. මැණික් වලින් ගත්ත රුපියලක්වත් මේ වැඩ පිළිවෙලට ආරම්භයේ පටන් අද දක්වාම යොදාගෙන නැහැ. මේ සාසනික වැඩට ඒවා යොදන්න මම කැමතිත් නෑ. මොකද පොළවෙන් ගන්න සම්පත් යොදලා සාසනික කටයුතු කරන්න ඕනේ නෑ. බුද්ධ සාසනික කටයුතු කරන්න තියෙන්නේ මිනිස්සෙක් හැටියට ඉපදිලා සිත කය වචනයකින් තිදර සීලවත් ප්‍රතිපත්තියකට යොමු කරගෙන. සීල සමාධි ප්‍රඥා දිනු කරගෙන මේ ක්‍රමයෙන් තමයි මේ වැඩ පිළිවෙල කරන්නේ. ඉතින් මේ බෞද්ධ මධ්‍යස්ථානයේ වෙනත් බෞද්ධ මධ්‍යස්ථාන වලගේ සල්ලි එකතු කරලා නැහැ. ලෝකෙම වටේ ගිහිල්ලා අහලා බලන්න කිසිම කෙනෙක්ගේ මේ වැඩ පිළිවෙලට කියලා කායවත් මුදලක් එකතු කරලා නැහැ. ඒ වගේම තමයි ඔය දහම් පත්‍රිකා පොත්පත් මුද්‍රණය කරලා බෙදාගෙන ඒවට අපේට මේ ස්ථානට සම්බන්ධ වෙලා තියෙන ඒ අය ඉදිරිපත් වෙලා එහෙම තුන් දෙනෙක් එහෙම කරනවා මිසක වෙන කිසිම කෙනෙක්ගේ සහයෝගයක් මේ දක්වා ලැබිලා නැහැ. එහෙම ලබා ගන්න කැමති නැහැ. ලෞකික වැඩ කරන පස්පව් කරන මේ බොරුවට මේ වැඩේටත් හේතු වෙලා අර අපිත් මේ බෞද්ධ වැඩ කරනවා කියලා ඊට පස්සේ ඒගොල්ලෝ වැඩිපුර කරගෙන පස්පව්. එහෙම වැඩක් නැහැ. බෞද්ධ ප්‍රතිපත්තින බෞද්ධ ප්‍රතිපත්තිය. මොකද අපිට ආදර්ශයක් ගන්න තියෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රතිපත්ති ශාසනය තුළ ජීවිතය පවත්වාගෙන ගියා හැර ලෞකික දේවල් කිසිවක් කරේ නැහැ. ඒ නිසා අපි සමාජයට ආදර්ශයක් දෙනවා නම් වික්ෂු වික්ෂුන් උපාසක උපාසිකා සිව්පිරිසට ආදර්ශයක් දෙන බෞද්ධ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා ඒ ක්‍රමයට තියෙනවා. ඉතින් මෙතන මම මුලින්ම සඳහන් කරන්න ඕනේ මේ ස්ථානට මේ ශක්තිය වල ලබා දෙන්න අපේ ගමේ විහාරස්ථාන. අපි දැන් පූජාව කරපු කරණ සාංකාරාම විහාරස්ථාන. ඒතකොට ලබුගම සෝනස්තර ආම්තුරෝ කියලා ස්වාමීන් වහන්සේ නමක් තමයි මුලින්ම ඒ විහාරාධිපති වැඩි වාසය කළේ. ඊට පස්සේ මේ අපි ඔය පින්තූර තුනක් දාලා තියෙනවා මාපොටේ චන්ද්‍රජෝති හාමුදුරුවෝ ධම්මිසර හාමුදුරුවන්ට ඉස්සෙල්ලා
විහාරාධිපති හිටියේ. ඊට කලින් හිටිය වගවත්තේ මේ ඊට කලින් වාචිස්සර හාමුදුරුවෝ, වාචිස්සර හාමුදුරුවන්ට කලින් වගවත්තේ ඉන්දසුමන හාමුදුරුවෝ. මේ ස්වාමීන් වහන්සේලා මේ කරඳන මහා විහාරස්ථානයේ අර අනුරාධපුර පොළොන්නරු යුගයේ ඒ විහාරස්ථාන පැවතුනට වඩා හොඳට රුපියල් සත එකතු නොකර ප්‍රතිපත්ති ශාසනය ඉදිරියට පවත්වාගෙන යනවා. කවදා හරි මේ අවශ්‍ය මේ ප්‍රතිපත්ති ශාසනය කියන හැඟීමෙන් ඒ වැඩ කරගෙන ආපු නායක ස්වාමීන් වහන්සේලා. ඒ අඩිපාර ඒ ගමන් මඟ පළුදු නොකර, කැළණ නොකර ජීවමාන ගෞතම බුදුරජාණන් වහන්සේ ආරම්භ කරපු ශාසන ප්‍රතිපත්තිය දසම එකකවත් වෙනස් නොකර මේ බෞද්ධ මධ්‍යස්ථානයේ මේ විදිහට මේ කටයුතු කරගෙන යනවා. යුද්ධ හිමාකන් පූජා මාලාව ආරම්භ කරලා අපි 97 වැඩ පිළිවෙල ආරම්භ කරේ. එතකොට ඊට පස්සේ දැන් අපි ගණන් බැලුවොත් 95 අවුරුද්දේ තමයි සමිතිය පටන් ගත්තේ බෝපේ. ඊට පස්සේ නිලවස්සෙන් පූජා මාලාවට පිටත් වෙලා ගිහින් මේ වැඩ පිළිවෙල ආරම්භ කරේ 97 අවුරුද්දේ. එතකොට 95 ඉඳන් මේ 2020 දැන් අද වෙනකොට අවුරුදු 25. මේ අවුරුදු 25 කොහොමද අපි පූජා කරපු විහාරස්ථාන තියෙන සුවිසි වෙන්නේ? මේ ගෞතම බුද්ධ ශාසනය මේ බුදුරජාණන් වහන්සේට විවරණ දෙන බුදුරජාණන් වහන්සේලා 24 නම. ඒ 24 නමයි මේ බුද්ධ ශාසනයක 25යි. අද එහෙමනම් අද මේ අවුරුදු 25ක් තිස්සේ මේ කාලේ බැලුවේ ගෙවාගෙන ගියේ මොකටද? ආමිෂ පූජාවන් වලට මුල් තැන දීලා අපි ගාව තියෙන ප්‍රතිපත්ති පූජාවෙන් ශාසනය බබළුවන්ට කටයුතු කරන්නේ නැතුව අපි මේ අවුරුදු 25න් බැලුවේ මොකද්ද? මේ ලෞකික සමාජය තුල ඉන්න අයට දුක පිළිබඳ අවබෝධයක් ලැබිලා මේ ශාසන ප්‍රතිපත්ති ඕනේ කියලා මේ ප්‍රතිපත්ති ශාසන තියෙන තැනට මේ වැඩ පිළිවෙලට එකතු වෙන්නේ කියන එක බලන්න. නමුත් අද වෙනකම්ම එහෙම වෙන්නේ නැහැ. මේ මිලේච්ඡ කුරිරු දේශපාලනය සතර අගතිය චන්ද්‍රේ දේශේ බය මොහේ කියන සතර අගතිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේ රට තුල පවත්වාගෙන යන පිරිසට තමයි ජනතාව එකතු වෙන්නේ. ඒක නිසා අපි මේ தත්ත්වය දැන් පසුගිය මාස දෙක තුන තුල ලෝකෙටම අවබෝධයක් ආවා. සතුන්ට හිංසා පීඩා කරලා තමන්ගේ ආහාර වේල තමන්ගේ දිව පිනවන්න රස තෘෂ්ණාව පෝෂණය කරන්න යන්නේක විශාල දුකක් ඇති වෙනවා කියන එක ඔප්පු වුණා. කොරෝනා ඇතිවීම. මේ தත්වෙන්වත් මේ මිනිස්සු තේරුම් ගන්න නැහැ. ඒක නිසා දැන් අපි මේ තව දෙයක් කියන්න ඕනේ. බොර වතුරෙන් කවදාවත් බෑ හොඳ බෙහෙතක් හදන්න. ලෙඩක් සනීප කරන්න. පිරිසිදු ජලය ඕනේ කරන්න. ඒක නිසා ලෞකිකත්වයේ ඉඳලා ලෝකෝත්තර ශක්තිය දෙන්න බෑ. අපි මේ ලෞකිකත්වයේ ලෝකෝත්තර ශක්තිය තියන් ලෞකිකත්වයේ හිටියේ මොකද ලෞකිකත්වය තුළ ජීවත් වෙන මිනිස්සු කවුරු නමුත් මේ ලෝකෝත්තර පැත්තට ගරුත්වයක් දෙයි කියලා හිතලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් ඉදිරිපත් වෙන මේ වැඩපිළිවෙලට කැමති අයට පුළුවන් තමන්ගේ නිවෙස්වල ඉඳලා පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මස් මාංශ විතර ආහාරයට ගන්නේ නැතුව මත් වතුර මත්ද්‍රව්‍ය මත් කුඩු ඒවා ගේන බෙදාගෙන ඒවට ඒවා මේ රටේ පවත්වාගෙන යන්න කටයුතු කරන අයට ඒවා පාවිච්චි කරන්න කියලා තමන්ට දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන නම් පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරන තමන්ගේ පවුලේ තමන්ගේ සමාජිකයන් අතර ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. ඒකට අපි අවශ්‍ය කරන දහම් කරුණු දීලා තියෙනවා. නැවත මෙතනට එන්න ඕනේ නැහැ. ඊළඟට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ ප්‍රතිපත්ති ශාසනය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් මෙතන කරගෙන ගියේ. මේ ගොඩක් දෙනෙක් දන්නවා සාමාන්‍ය ජනතාවත් ඔය ආරණ්‍ය සේනාසනවල කුටි වලට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෞකික ජීවිත ගත කරන අය එක්ක ලෞකික බලපෑම් තියෙනවා. මාන බලවේග, භූත බලවේග, ඒ වගේම අසුර බලවේග, මලයක්ෂ මල පෙරිත බලවේග. මනුෂ්‍ය බලවේග ඊට වඩා ප්‍රබලයි. මොකද මනුෂ්‍ය බලවේග කිව්වේ පාපයට අකුසලට යොමු වෙච්ච මනුෂ්‍ය බලවේග. ඒක නිසා මේ අය එක්ක අර සීලයට බාධා කරන ශක්තිය එනවා. ඒ ශක්තියෙන් අර උතුම් ස්ථාන වලට සම්බන්ධ වෙන වළක්වන්න තමයි කාටවත් යන්න දෙන්නේ නැත්තේ. ඒක නිසා අර 1997 වෙනකම් මේ ස්ථානයේ 79 පටන් ගත්තේ අවුරුදු 20කට ආසන්න කාලයක් මේ ස්ථානයේ පවතින මේ ප්‍රතිපත්තියට අනුව. ලෞකික සමාජයට යොමු වෙලා යුද්ධේ නිමා කරලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ආරම්භයෙන් තමයි අපි ලෞකිකත්වයේ ආමිෂ පූජාවන් ප්‍රතිපත්ති පූජාවටයි දෙකටම වැඩ පිළිවෙල යොමු වෙලා සමාජගත වුණේ. දැන් එහෙමනම් අපිට අවශ්‍ය වෙලා තියෙනවා සාසන ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න. ඊළඟ එක තමයි මෙච්චර කාලයක් බැලුව ලෞකිකත්වයේ අය ලෞකිකත්වයේ සාසනික යොමුවේ සාසනයෙන් ලෞකික දේවල් සාර්ථක කරගන්න අරමුණයි.
නමුත් සාසන ප්‍රතිඵල ලබන්න ලෞකිකත්වයෙන් ඈත් වෙලා ස්ථිරසාර සැපක් ලබා ගන්න ඕනි කියන අරමුණින් බුදුපත මහරහතන් වහන්සේලා වගේ කටයුතු කරන අය මේ දක්වාම ආවේ නැහැ. මින් ඉදිරියට මේ ස්ථානට එන්න යන අවස්ථාව තියෙන ඒ වගේ අයට නිකම් එන්න යන්නත් බෑ. අපි දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් එහෙම අපි වැඩ පිළිවෙලක් ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. දීප ව්‍යාප්තව ඒ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා තමන් ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඇතැම් මේ තමන්ගේ ඥාති හිතවතුන් මේ මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ලා එහෙම නැත්නම් පව් කරලා එහෙම නැත්නම් අකුසල් කරගෙන දුකටපත් වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට දුක් ඇති වෙන කාරණා තුනයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය, පාපය, අකුසලය. ඕවට යමුනාම දුක් ඇති වෙනවා. අර තමන්ගේ හිතවතුන් ඥාතීන් බලාගෙන ඉඳලා අර දුකටපත් වෙන එක වළක්වන්න මෙතන තියෙන සාසන ප්‍රතිපත්තියට මොකක් වුණත් කමක් නැහැ කියලා අරගොල්ලන්ම මෙතනට කැඳවගෙන එනවා. මේ වැඩ පිළිවෙල මින් ඉදිරියේදී කරන්න වෙන්නේ නැහැ. මේ ස්ථානයේ ප්‍රතිපත්ති බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා. අපේ ඒ පළාත්වල අපේ ස්ථාන කීපයක් ජනතාවට මුණ ගැහිලා සාකච්ඡා කරලා අර ප්‍රතිපත්ති ශාසනයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන. කියන්නේ සෝවාන් මාර්ගයට, සෝවාන් ඵලයට. මෙන්න මේ නිල්ලකට කියන්නේ මේ සෝවාන් මාර්ගයට කුජලයාගේ සිතපත් කරන තැන. ඒ මාර්ගඵල නිවනින් සැනසීම ආරම්භ කරගත්ත කෙනෙකුට මෙතෙන්ට ඇවිල්ලා දහම් කරුණු දැන කියාගෙන ධර්මය අහලා කටයුතු කරන්න පුළුවන්. අනිත් ඇයට පාපයට කැමැත්තක් තියෙන මිනිස්සුන්ට කොච්චර බණ කිව්වත් හිතේ තියෙන කෙලෙස් අයින් කරන්න බෑ බණ ධර්මයේ බලයෙන්. එහෙම පුළුවන් බුදුරජාණන් වහන්සේ දෙව්දත්තටගේ පාපී චේතන අයින් කරන බණ කියලා. Taman ළඟම හිටියන්නේ. ඒ නිසා බුදුදහම විකෘති කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කරපු වැඩ ටික ඒ විදිහට මේ පැවැත්වගෙන යනවා. ලෝකේ හැමදාම නරක තියෙනවා වගේ මේ රටේ හැමතැනම හොඳක් තියෙනවා. හොඳ තියෙනවා. එතකොට මේ රට තුල දැන් හොඳ තියෙනවා. මේ ස්ථානට ආවහම එහෙම යහපත බලාපොරොත්තු වෙන නිවන් මඟ බලාපොරොත්තු නැට මෙතනට එන්න පුළුවන්. ඒ කාරණේ පැහැදිලි කිරීම තමයි අපේ මූලික අරමුණුනේ. ඊළඟ එක තමයි ඒ ලෞකිකත්වයේ කටයුතු කරගෙන ගිහිල්ලා ඒ වැඩ පිළිවෙල අවසානයේ තමයි අද මේ. අද පටන් ගන්න ප්‍රතිපත්ති සාධනික ශක්තියෙන් ලෝකේ සූපත් කිරීම. ලෝකේ කියන්නේ මිනිස්සයා. මිනිස්සයා කැමති නම් මේ බෞද්ධ රටේ බෞද්ධ ප්‍රතිපත්තියට අවතීර්ණ වෙලා Hindu, Muslim, කතෝලික ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. Taman ගෙනියන ප්‍රතිපත්තියෙන් ලෙඩ ඇති වෙනවා, දුක් කරදර ඇති වෙනවා, මරණයටපත් වෙනවා. මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් ඔය වගේ දේවල් තේරෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු උතුම් ප්‍රතිපත්තිය දැන කියාගන්න අවස්ථාව තියෙනවා. ඒකට එතකොට බුදුන් සරණ යන්න ඕනේ, තුනුරුවන් මූලිකත්වයට ගන්න ඕනේ. අපි ඕනම කෙනෙකුට එහෙම ඒ ගරුත්වයක් තියෙන්න ඕනේ ප්‍රතිඵල ලබන්න. ඒ නිසා සිංහල බෞද්ධ ජනතාවත් අද ගොඩාක් දෙනෙක් මේ ඊයේත් එක්කෙනෙක් මෙතනට ආව කළුතර ප්‍රදේශයෙන් ඒ මිනිස්සු ඇවිල්ලා කිව්වේ දෙවියන්ට පහන් තියෙන එක. ඝන දෙවියන්ට පහන් තියෙනවා, හුනියන් දෙවියන්ට පහන් තියෙනවා. මේ දේව සංකල්පය ගෙනියන්නේ. තුනුරුවන් ලෝකයට පහළ වුණේ දෙවියා දේවත්වයට වඩා උසස් දෙයක්. එතනට ඇවිල්ලා මේ බෞද්ධ රටේ බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්පිරිසම කරන්න ඕනේ. තුනුරුවන් අරමුණු කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒතකොට තමයි අනිත් ආගම් වලට වඩා ඉහළින් ඉන්න පුළුවන්. ඒ ආගම් වලට වඩා ඉහළින් ඉන්නකොට ඒ ආගමකින් ගරු කරනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ආගම් වල ප්‍රතිපත්තියට වඩා පල්ලෙහා මේ හැමතැනම ගහක් ගලක් යට ඉන්න දේව රූපයි, ඔය රූප රාගේ, කාම රාගේ ඔය ටික අරගෙන දේව සංකල්පයට ගිහිල්ලා. අර ආගම් දෙකටත් වඩා පල්ලෙහාට වෙලා මේ සිංහල බෞද්ධ ජනතාව තුනුරුවන් පැත්තකට දාලා. එතකොට අර ආගම් කියන්නේ ඔළුවට හොදනවා. මේක තමන් විසින්ම කරගත්ත දෙයක්. ඒ ආගම කියනට දොස් කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට වඩා පල්ලෙහා වැටලා තියෙනවා අද බෞද්ධ ජනතාව. ඒක නිසා තුනුරුවන් අරමුණු කරගෙන කුසල් දහම් වඩලා Tamanට සිද්ධ වෙන පින් දෙවියන් අනුමෝදන් කරන්න දිව්‍ය ලෝක 6ක ඉන්න දෙවිවරු. ඔය මේ බොරු මනස්ගත රුපියල් සත හොයන රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒකට මේ බොරු ටිකක් පෙන්වලා දෙන්න. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට ගියාම ඊළඟට පව් සිද්ධ වෙන්නේ කොහොමද? ඔය කියන ගුණයන් දෙයියන්ට අරක්කු තියන්න ඕනේ, කාලිට බිත්තර දෙන්න ඕනේ. වගේ පස්පව් කරන්න ඕනේ ඔය දෙවිව අදහන ක්‍රමයට. ඊළඟට මේ ඒක නිසා අන්න පව් සිද්ධ වෙනවා. ඊළඟට අකුසලයක් වෙනවා. Taman මව් කුසක උපදිලා තියෙන අම්මා තාත්තා සිංහල බෞද්ධ. එහෙම වෙලා මේ ලෞකික ආසාව නිසා තෘෂ්ණාව නිසා කොහේ හරි එකෙක් කියනකොට ඒකට බලාපොරොත්තු මේ රට විතරක් නෙවෙයි පිට රටේට යනවා ඔය Hindu ආගමේ කෝවිල් ගන්න. මේ වගේ මැටි මෝල් මිනිස්සු ටිකක් මේ රටේ නායකත්වයේ තියාගෙන ඒ මඟ පෙන්වීම අනුව සෙසු පොදු ජනතාව කටයුතු කරනකම් දුකෙන් නිදහස් වෙන්න බෑ.
බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා පෙන්වලා දෙන්නේ මෙන්න මේක. මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙන්න කියනවා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ දෙවියන් ඇදීම, ගස් ගල් ඇදීම, යන්ත්‍ර මන්ත්‍ර බලි බිලි ශාන්ති කර්ම. ඔය යන්ත්‍ර මන්ත්‍ර බලි බිලි ශාන්ති කර්ම කරන අය කවදාවත් හොඳක් කරලා නැහැ. හොඳක් කරන්න තුනුරුවන් ගුණ බලය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි 2012 අවුරුද්දේ 2013 අවුරුද්දේ මේ පිරිතේ බලය මේ ලංකාවේ භික්ෂු භික්ෂුණී කවුරුවත් ඔය පිරිතේ බලය ඔය අපි කරපු තරම් ආරක්ෂා කරන්න කටයුතු කළේ නැහැ. පොලිසිය මේ බෞද්ධ මධ්‍යස්ථානයේ රතන සූත්‍රය දේශනා කරන උදේ හවස ඒක වළක්වන්න පොලිසියෙන් 23 වතාවක් ඇවිල්ලා තියෙනවා. මම පොලිසියට දවස් 23ක් ගිහලා උදේ ඉඳන් හවස වෙනකම් බලා ඉඳලා මොකද උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා ආයෙ පිරිත් දානවා. මේ නීතිය යෙදුවේ පොලිස් නීතිය යෙදුවේ පිරිත් දාන එක නවත්තන්න, සාධනෙ නවත්තන්න සාධනික කටයුතු. ඊළඟට මම රත්නපුරේ පොලිස් අධිකාරී කාර්යාලයට දවස් 7ක් ගිහින් තියෙනවා. පොලිස් මූලස්ථාන කොළඹට දවස් 3ක් ගිහින් තියෙනවා. විශාල වශයෙන් රුපියල් 35000ක වියදම් කරලා තමයි පිරිත් දාන එක හදාගත්තේ. ඒකෙදී ගරු කරන්න ඕනේ මේ නරක පිරිස අතර හොඳ අයත් ඉන්නවා. අර ඉන්දික උදයන්ග කියලා මේ කිරියල්ල පොලිසිය ස්ථානාධිපතිවරයෙක් හිටියා. එතුමා ගොඩක් උදව් කළා. වෙන පොලිස් ස්ථාන වල රාජකාරී කරන කාලේ වල මට කතා කරලා දැන් කොහොමද සාසනික වැඩ ටික කරගෙන යන්න බාධාවක් නැද්ද ඔය වගේ අහනවා. ඒතකොට එතුමාට අපි ගරු කරන්න ඕනේ. යම් කිසි විදියකින් තනතුරෙන් උසස්කමක් දෙනවා නම් අන්න එතුමාට දෙන්න ඕනේ. මොකද අද මේ තුම්බිය ඇති වෙලා කොරෝනා ඇති වෙලා රටේ සෙත් පිරිත් දාලා පිටගත්ත වෙලාවේ එදා 2012 දී ওই පිරිත ආරක්ෂා කළේ අපි මේ බෞද්ධ මධ්‍යස්ථානයේ. පොලිස් නීතියෙන් වළක්වන්න හදනකොට. ඒ අවස්ථාවේදී අර ඉන්දික උදයන්ග සර්ගෙන් ගොඩක් සහයෝගයක් ලැබුණා. ඒක නිසා මේ වගේ නරක අතර හොඳක් තියෙනවා. ඒක නිසා නරක හොඳ තත්වයටපත් වෙන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලට අපි කරන්නේ මේ ධර්මයේ විදියට ප්‍රතිපත්ති ගරුකව ඉඳගෙන පෙන්වලා දෙන එක. මේ විදියට වැඩ පිළිවෙලක් යන්න ඕනේ. නීතියෙන් ලෝකේ කාටවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. නමුත් සීලෙන් සැනසීමක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න එන අයට නීතියක් දාලා දුනුවායේ මේ බුදුරජාණන් වහන්සේ තුවක්කු තියාගෙන ඒගොල්ලෝ මැරුවේ නැහැ. ඒගොල්ලන්ගේ චේතනාව මැරුවේ. චේතනාව මරන්න මොකද්ද කරගත්තේ? Taman දිනු කරපු තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ සීල සමාධි ප්‍රඥා දිනු කරපු චිත්ත ශක්තිය යොදාගත්තා. ඒ වගේ මේ ශාසනය තුළ ඒ වගේ උතුම් වැඩ පිළිලක් තියෙනවා. මේක අපි පෙරට ගන්න ඕනේ. මහානායක හාමුදුරුවෝ මේ ශාසනික ශක්තිය පෙන්වලා දෙන්න ඉන්න අය ඔය අනිත් ආගම් වල අය දුරකථනයෙන් කතා කරලා අපේ ආගමට හැරෙන්න කියා කෑ ගහනවා වගේ ඊට වඩා ඉහළින් මේ බෞද්ධ රටේ බෞද්ධකම පෙන්වලා දෙන්න ඉන්න හාමුදුරුවන්ට දැන් වැඩ පිළිවෙල ආරම්භ කරන්න වෙලාව තියෙනවා. අපි 2017 දහම් පත්‍රිකාවක් මුද්‍රණය කරලා ඒ බෞද්ධ කොඩිය නිවැරදි ක්‍රමයට පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේ දහම් පත්‍රිකාවක් ඊළඟට මහා සංඝරත්නයේ මූලික වෙලා පන්සල් මූලික වෙලා සිව්පස්යෙන් සංග්‍රහ කරන අයට මේ සීල සමාධි ප්‍රඥා දිනු කරන්න ඔබ වහන්සේලාට ඒ පිරිස ආරක්ෂා කරන ගමින් ගම සිසාරා බෝසත් සමිති පටන් අරන් ඒ වගේ වැඩ පිළිවෙලක් කරන්න කියලා අපි දහම් පත්‍රිකා තැපැල් කරලා යවුවා සියලුම නිකාවල නායක හාමුදුරුවන්ට ලේකකාධිකාරී හාමුදුරුවන්ට. නමුත් ඒකට කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඉතින් එතෙන්දී අපිට සඳහන් කරන්න වෙන්නේ මේ සාසනික ශක්තියට ගරුත්වයක් නැතුව ඒව ගැන සොයා බලලා ඒවට අනුව කටයුතු කරන්නේ නැත්නම් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි අකුසලයේ කියන්නේ. ප්‍රතිපත්ති ගරුකත්වයක් තියෙන තැනකින් යම් කිසි දෙයක් කිව්වා මේක කරන්න ඕනේ. එහෙම නොකර හිටියොත් ඒක අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කියලා දීපු මාර්ගය ගියා සියලුම දෙනා සැපතින් සැපතටපත් වුණා උතුම් නිවනින් සැනසීම ලැබුවා. නමුත් ලෞකික ආශාව නිසා සිව්පසයට තියෙන ආශාව නිසා දෙව්දත්තර ඒ වගේම තවත් බොහෝ චන්නතරුන් ඒ වගේ අය මේ උඩඟුකම අහංකාරකම රැක ගන්න. එහෙම නැත්නම් සිව්පසය රැක ගන්න. මාර්යා දීපු රුපියල් සත තමන් ළඟ ගොඩ ගසා ගන්න. මේ වගේ දේවල්ට ආශාවෙන් පැවිදි වෙලා සාසනය රකින්න බෑ. ඒව අතහැරලා දාලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු සෝවාන් ආදී මාර්ගඵල නිවනින් සැනසීම එහෙම නැත්නම් නවලෝතර සීසත් ධර්ම මාර්ගයට ආශාව ඇති කරගන්න ඕනේ. ඒ ආශාව ඇති කරගෙන කටයුතු කරන්න ඕනේ. අන්න එතකොට ඇවතුම් පැවතුම් විහරණ කියන ටික ඉබේටම සකස් වෙනවා. බලන්න අද උදේ මේ වසර ආරම්භයේ පටන්ම මේ වැඩපිළිවෙල ආරම්භ කරපු දවසේ ඉඳන් මම කිව්වා 95 පටන් ගත්තේ කියලා බෝපි සමිතියක් අරන් පටන් අරන් එදා ඉඳන්ම රාත්‍රී 10 11 වෙනකන් ඇහැරලා ඉන්නවා. ඊළඟ පාන්දර 1ට 2ට නැගිටලා ඒ වැඩ පිට සාසනික වශයෙන් ආමිස පූජා මේ ස්ථානයේ සිද්ධ කරලා ඊළඟට බාහිර සමාජගත වෙන්න සමාජයට සේවයක් කරන්න. මෙතකොට බුදුරජාණන් වහන්සේ පැය දෙකමාරක් තුනක් තමයි නිදාගත්ත කිව්වේ. එහෙමනම් අපි බුදුන් සරණ ගියා නම් බුදුහාමුදුරුවෝ අනුව කටයුතු කරනවා නම් ගිහි තරුණයෙක් හැටියට මට කායින්ම නොමිලේ සිව්පසයක් ලැබෙන්නේ නැහැ. ඒ සිව්පසයත් හොයාගෙන සාසන ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා නම් සිව්පසය නොමිලේ ලැබෙන
මහා සංඝරත්නය දැන් එනම් මේ ආදර්ශයට අරගෙන මේ උතුම් ප්‍රතිපත්තිය වැඩ පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරන ප්‍රතිපත්ති ගරුකත්වයෙන් යුක්තව දේශ බුදුවිරු බෞද්ධ මධ්‍යස්ථානයේ මේ පෙන්වා දෙන උතුම් ප්‍රතිපත්තිය කියන්න කනගාටු යතෙන් තැන්වල මහා නායක හාමුදුරුවෝ හම්බෙන්න යනකොට උදේට යනකොට ඒ හාමුදුරුවෝ සැතපෙනවා කියනවා. ඊට පස්සේ අල්ලපු පන්සලට යනවා මං එහෙනම් දෙකට විතර එන්නම් කියලා. ඒ යනකොට ඊට පස්සේ ආයෙත් කියනවා දෙකට දැන් සැතපීලා ඉන්නේ ආයෙ හතරට හාමුදුරුවෝ අවදි වෙන්නේ කියලා. මේ කියන්න කනගාටු දෙයක්. ඒක නිසා බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ ශක්තිය බලය බුදුහාමුදුරුවෝ පෙන්වන දේ ප්‍රතිඵල ලබා ගන්න ඒ අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි රක්වානේ හාමුදුරුවෝ කෙනෙක් මේ ප්‍රතිපත්තියට ඇවිල්ලා ඉන්න ගිහි ජනතාවට දේශනා කරලා තියෙනවා මස් මාළු බිත්තර කෑවට කමක් නැහැ. එහෙමනම් ඒව කරන්න කමක් නැහැ. ඒව අලුවි කරන කටවලින් බඩු ගත්තට කමක් නැහැ. ඒ විදිහට ඔහොම කියලා තියෙනවා. මේ වගේ බුද්ධ චීවරය දරාගෙන සාසනය විනාශ කරන අය අදිතරක් නෙමෙයි ඉදත් හිටියා. දෙව්දත්තර හොඳ උදාහරණයක්. හැබැයි මේ අයට මේ අපේ නීතියෙන් නෙමෙයි බුදුදහම පවතින රටේ සීලෙන් පාලනය කිරීම පටන් ගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න තමයි මේ ස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථානයේ ලෝකේ කියලා කියන තමන්ගේ ජීවිතයේ සීලෙන් පාලනය කරනකොට ඒ ශක්තිය තුන් ලෝකෙටම දැනෙනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ එක පුජ්‍යලයයි. දෙතුන් දෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා සීල සමාධි ප්‍රඥා කලින් බුදුවරු පෙන්වලා දීපු විදිහට ජීවිතය සකස් කරගත්තාම මේක තුන් ලෝකෙටම දැනෙලා තමයි එදා ධම්සක්පවතුන් සූත්‍රය දේශනා කරනකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලින් සාදුකාර දීදී ඒ බුදුබණ අහන්න යමුනේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ ආරාධනා කළේ නැහැ අද වගේ. ඒක නිසා එහෙමනම් ප්‍රතිපත්ති ශාස්ත්‍රික ශක්තියෙන් මේ වැඩ පිළිවෙල ආරම්භ කරන අවස්ථාවේ කාර්ය කිල්ලීමක් කරන්න ඕනේ. නිර්මාංශිකය මේ බෞද්ධ මධ්‍යස්ථානට එන්න එහෙම නැතුව ආවොත් ඒගොල්ලන්ට දුක් කරදර ඇති වෙන්න පුළුවන් මේ උතුම් ප්‍රතිපත්තියට බාධා කරලා අකුසල් කරලා. මත්තතර මද්ද්‍රව්‍ය භාවිතා නොකරන අය මෙතනට එන්න. ඒ වගේම එහෙම කරන කෙනෙක් එනවා නම් මේ අර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ බෞද්ධ මධ්‍යස්ථානට මම අද පිවිසෙනවා යනවා. මේ අද උදේ මේ වෙනකොටත් මම පංචශීල කඩ කරලා හිටියේ. මේ මොහොතේ පටන් මම පංච දුස්චරිතෙන් ඈත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරන චේතනාව විනාශ කරගෙන එන්න. දුක කරදරයක් ඇති වෙන්නේ නැහැ එතකොට. මේ විදිහට මේ රටේ නායකයටත් එකයි අන්ත දුකී හිඟන්නට එකයි. ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසික සිව් පිරිසටම එකයි. ආගම් වේද ಜಾති වේද නැහැ. අනුන්ට දුකක් දුන්නත් තමන්ට දුකක් ලැබෙනවා. පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න කියන අනුන්ට දුක් නොදී ඉන්න තමන්ට සැප ලැබෙන්න. ඒක නිසා සිංහල බෞද්ධ විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු කවුරු ආවත් ওই ප්‍රතිපත්තිය චේතනාව ඇති කරගෙන මේ බෞද්ධ මධ්‍යස්ථානට විසෙන්න. ඒ වගේම තමයි මෙතන ධර්ම දේශනා කරන්න පුළුවන් ධර්මාසනයක් දැන් මෙතන හැදුවා. මේ ධර්මාසනෙට රුපියල් 25000ක් ගියා. මේ ආසනේ ඉදිරියට තියන්න මේස හදන්න 29000ක්. දැන් බලන්න මෙතන ජාවාරමක් තියෙනවා. බුද්ධ ශාසනයේ තියෙන සීල සමාධි ප්‍රඥා දිනු කිරීම ධර්ම දේශනා කරන්න පුළුවන් මේ පුද්ගලයාට. නමුත් මේකේදී ලෞකික ආස්ථාවෙන් රුපියල් 7කට මේක ආරෝපණය කළා. ධර්ම දේශනා කරන ශක්තිය ධර්මාසනෙට ආරෝපණය කළා. බලන්න දැන් මෙතන පේනවා පැහැදිලිවම. ධර්ම දේශනා කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කිව්ව ප්‍රතිපත්තියෙන් සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් කටයුතු කරන දෙපයෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන්නකන් ඇවිදලා අනුන් සුවපත් කරන්න බුදුබණ දේශනා කරන කෙනෙකුට මෙතනදී මොකක්ද වෙන්නේ? දෙපයට බුදුරහාමුදුරුවෝ කිව්ව විදිහට සිංහ සෙයියාවෙන් තමන්ගේ දෙපා හසුරුවන පුද්ගලෙක් වෙන්න ඕනේ. ඒ කන්න පුටුවට ආරෝපණය කළා. මොකද සල්ලි හොයන්න ඕනේ. මාර බලවේගයක් මෙතනට ආවා. පුටුවට සිංහයෝ දෙන්නෙක් දැම්මා. බලන්න පුටුවේ කකුල් දෙකට සිංහයෝ දෙන්නෙක්. ඊළඟට පුටුවේ ඇඳි ඉස්සරහා කකුල් දෙකට සිංහයෝ දෙන්නෙක් දාලා ඇඳි දෙකට අත තියෙන ඇඳි දෙකට සිංහයෝ දෙන්නෙක් දැම්මා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වා මේ අත් දෙකට ගන්න දේවල් සිතකය වචනේ සිල්වත්ව සංවරව හදාගෙන අත් දෙකට ගන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ඇති කරගන්න. කරපු කුසල් වැඩි වැඩියෙන් කරන්නම දෙපයින් ඇවිදින්න අත් දෙක වෙහසවන්න. නොකරපු කුසල් නොකර ඉන්නම කටයුතු කරන්න අත් දෙක වෙහසවන්න එපා, දෙපය වෙහසවන්න එපා. ඒ වගේම නොකරපු අකුසල් නොකරම ඉන්න කටයුතු කරන්න. ඒ වගේම කරපු අකුසල් තියෙන ඒවා නොකරම ඉන්න කටයුතු කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ කුසල් කරන්න කිව්වා, නොකරපු කුසල් කරන්න උත්සාහ ගන්න කිව්වා, දෙපය අත් දෙක වෙසවන්න කිව්වා. අන්න එහෙම කටයුතු කරන කෙනාගේ අත් දෙක පහ දෙක සිංහෙක් වගේ සිංහසේයාවෙන් කටයුතු කරනවා. ඊළඟට බලන්න එසේ කටයුතු කරන පුද්ගලයා කය වචන සංවර කරගත්ත පුද්ගලයා සීලයෙන් සම්පූර්ණ වෙනවා. සිත තැම්පත් වෙනවා. සිත තැම්පත් වුණාම මොකද්ද වෙන්නේ? මේ ආසනේ උඩට දාලා තියෙන ධර්ම චක්‍රය
බුදුරජාණන් වහන්සේ කිව්වේ මේවා සේරම රූප රාගය. මේ රූප රාගයෙන් පෙන්눔 කරන උදාහරණ ටික අරගෙන පුද්ගලයා තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ ධර්ම රාගයට එන්න ඕනේ. ඒ ධර්ම රාගයට එනවා කියන්නේ අටලෝ දහමින් කම්පාන වී ඉන්න ඕනේ. අටලෝ දහමින් කම්පාන වී ඉඳ කටයුතු කරනකොට මේ ශාසනය තුලින්ම තමයි අපිට කම්පා වෙන දේවල් සිද්ධ වෙන්නේ. මේ 83 අවුරුද්දේ ඉඳන් මේ කිරියල් ශාසනක්ෂ මණ්ඩලයේ 2017 වෙනකන් අඛණ්ඩවම දහම් පාසල් වල සේවය කළා. ඒ විතරක්ද නැහැ බුලත් සිංහල ශාසනක්ෂ මණ්ඩලය, ඒ වගේම කරන්දන ඇහැලිවිල ශාසනක්ෂ මණ්ඩලය, ඉංග්‍රීසි ශාසනක්ෂ මණ්ඩලය, ඔය වගේ ශාසනක්ෂ මණ්ඩල ගණනාවක දහම් පාසල් වල සේවය කළා. මේ ශාසනය කියන්නේ මාර්ගය පෙන්වලා දීපු ලෞකික ශාසනය තුළ තමයි ලෝකෝත්තර ධර්ම මාර්ගයේ සම්බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු ශාසනය තුළ ජීවත් වෙන අයට කම්පා වෙන්න කටයුතු කරන්නේ. මේ ශාසනක්ෂ මණ්ඩලයෙන් අවසානයේ මොකක්ද කිව්වේ තමයි ඔයගොල්ලෝ කරන වැඩවලින් වැඩක් නැහැ, ඔය කරන ප්‍රතිපත්තියනත් වැඩක් නැහැ. වෙයි මේ ප්‍රතිපත්ති ශාසනය තුළ යනකොට සල්ලි හොයන්නේ නැහැ. නමුත් අරගොල්ලන් සල්ලි ඕනේ, රක්ෂාවක් ඕනේ. මේ බුද්ධ ශාසනය රක්ෂාවල් දෙන්න හදාගත්ත පාලකෝ හිටියා. බෞද්ධ කටයුතු ගමක නිවැරදිව කරන පුජ්‍යලයා කොන් කරලා දාලා පස්පව් දස අකුසල් එක්ක බෞද්ධ කටයුතු ටිකක් කරමින් මේ සමාජය තුළ පස්පව් දස අකුසල් කරගෙන යන්න ශාසනයේ රැකියාවක් කරන්න ජීවත් වෙන්න ජීවනෝපායක් හදාගන්න කටයුතු කරපු නායකව සමායෝජකලපත් කළා. බුද්ධ ශාසනයේ කවුරුවත් කිසිම බුදු කෙනෙක් සමායෝජක කෙනෙක්පත් කළේ නැහැ. ඒ වගේම තනතුරු තියන නොයෙකුත් තනතුරු ඕවනේ මේ බුද්ධ ශාසනයේ තියෙන බුදුහාමුදුරු දීපු තනතුරු ලබා ගන්න තමන් සිත කය වචනය සංවර කරගෙන සීල සමාධි ප්‍රඥා දිනු කරලා ඒ තනතුරු ලබා ගන්න ඕනේ. කොහොමද? ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අගතන්පත් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම වචන 60000ක් මතක තියාගන්න පුළුවන් හාමුදුරු කෙනෙක් හිටිය ආනන්ද හාමුදුරුවෝ හැදෙන්නවා. ඒකේ ප්‍රාතිහාර්ය කරලා අපායට ගිහලා අපායේ ඇති වෙලා තියෙන දුක් විඳින අය දුක් විඳින්න මොකද මනුස්ස ලෝකේ මේ විදිහට පව් කරලා ගිහින් දුක් විඳිනවා. දිව්‍ය ලෝකේ මිනිස් සැප විඳින්න මොකද ඒ දේවත්වය ලබාගෙන ඒ අය මනුස්ස ලෝකේ මනුස්ස විදියට ඉන්නකොට මේ වගේ පින්දහම් කරලා තිනවා. මේවා දිව්‍ය ලෝකෙට අපායට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ බලලා කතා කරලා ඇවිල්ලා මේ මිනිස්සුන්ට දුන්නා. අදහස් සුවමාරු කරගත්ත මිනිස්සු සංවරශීලී බවක් ඇති වුණා. අන්න පාපයට බය ඇති කළා, කුසලයට සිත යොමු කළා. චේතනා වෙනස් කරන්න ධර්මයෙන් පමණයි පුළුවන්. එහෙමනම් ප්‍රතිපත්ති ගරුක ධර්මයේ දෙන තැනකින් ඒක කරන්න පුළුවන්. චේතනාව වෙනස් වෙන්නේ ධර්මයේ දෙන කෙනත් චේතනාව ලෞකික ආසාවෙන් නම් ඒ බණ කියන කෙනා අහන කෙනාගේ හිතේ තියෙන ලෞකික ආසාව අයින් කරන්න ශක්තියක් දෙන්න බෑ සිතේ. ඒක නිසා පිරිසුදු ධර්ම ශක්තිය තුව මේ සිංහාසනේ එහෙම නැත්නම් මේ ධර්මාසනේ තිබුණත් එකයි නැතත් එකයි බුදුබණ කියන කෙනාට ධර්මචාරින් බණ කියන කෙනාට අද එහෙම බණ කියන්න දෙන්න කියන අවස්ථාව වළක්වන්න තමයි ධර්මාසනය අද සිර කරලා තියෙන කීප දෙනෙකුට විතරයි පුළුවන් ආසනේ වාඩි වෙන්න. නමුත් මේ කරගෙන සාංගිකාරම් මහා විහාරස්ථානයේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ කරපු උදාර වැඩපිළිවෙලක් තියෙනවා. හැමතැනම කොට්ටේ පැදුරයි දාලා අර පෙරේතව පන්නන්න තොইল කරන්න ගිය කෙනෙකුට බණ කියන්න දෙනවා වගේ හැමතැනම බණ කියන්න දුන්නේ. ඇතැම් තැන්වල නුවරක් පහු කරගෙන ගිහිල්ලා අපි බණ කියන්න ගියාම උදේ ඉඳන් රෑ හවස 4 වෙනකන් හිටගෙන ධර්ම දේශනා කළේ. ඇයි සුදුසු ආසනයක් දුන්නේ නැහැ? නුසුදුසු ආසනයක වාඩි වුණොත් බණ අහන්නට අයට අකුසලයක් වෙනවා. ඒ නිසා බණ කියන කෙනා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. අහන පිරිස අකුසල් කරවලා අහපව් වෙන්න බෑ. දුකසේ හිටගෙන බණ කිව්වත් කමක් නැහැ. අහන අයට අකුසලයක් සිදු නොවන්න. ඒක නිසා මේ විදිහට කටයුතු කළේ. ඒක නිසා ඒ தත්ත්වය වෙනස් කරේ කරදෙන ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ නමේම තියෙනවා තේරම ධර්මයේ ඉස්සර කරගෙන ලෞකික කටයුතු වල රැඳිලා වැඩ ටික කරගෙන යනවා. මොකද පන්සල කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු தත්ත්වයටපත් වෙනකම්. එහෙමපත් වුණාට පස්සේ මේ සමාජගත හැලහැප්පිලි නැතුව කරදර බාධා ඇති කරගන්න නැතුව මේ නිවැරදි ශාසන ධර්මයේ යන්න පුළුවන්කම ගන්නවා ඒ ස්වාමීන් වහන්සේ. ඒක නිසා අපි සඳහන් කරන්නේ ධර්මාසනේ මේ ස්ථානට ගෙනහලා ධර්ම දේශනා කරන අවස්ථාව දුන්නේ. ඒ වගේ මේ මල්ලතු පාර්ශ්වයේ විහාරස්ථානයක්. මල්ලතු පාර්ශ්වය කියන්නේ මල්වත් අරමුණු කරගෙන කටයුතු කරන දලදා වහන්සේට මල් පූජා කිරීම මේ වගේ දේවල් කරමින් කටයුතු කරපු අය. දැන් මෙතන තියෙනවා මල උදේට පිපිලා ආසට පර වෙනවා. ඒ වගේ අපේ ජීවිතයත් එහෙමයි කියලා හිතාගෙන කටයුතු කරන මූලික સિદ્ધාන්තය එතන ගැබ් වෙලා තියෙනවා. ඒ තරද්ද නැහැ. කෑලිගම විචිතානන්ද නායක ස්වාමීන් වහන්සේ සබරුම් පළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ මල්ලතු පාර්ශ්වයේ සියම් නිකායේ. ඒ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ ධර්ම දේශනාවක් කළා. මොකටද මේ ස්ථානයේ
සෝවාන් සකදාගාමී ආදී මාර්ග අරමුණු කරගෙන කටයුතු කරන ඒ උතුම් ශ්‍රේෂ්ඨ යතිවරයන් එහෙම නැත්නම් ආදරණීය පියා තුන් බුදුවරුන්ගෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වපු කිසිම දෙවියෙකුට බුදුන් කියලා නැහැ. අම්මා තාත්තා දෙන්නට බුදුහාඳුරන් සමාන කරලා තියෙනවා. එහෙනම් මේ බුදුහාඳුරෝ වගේ ඒ පියා පරලෝකසපත් වූ අවස්ථාවේදී ධර්ම දේශනය කළා 7 දවස් බණ. අන්න එහෙමනම් ඒ කෑලිගම විජිතානන්ද නායක ස්වාමීන් වහන්සේ කලේ උදාර සේවාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන චරිත වික්‍රේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය ගතාය සුඛාය දේව මනුස්සානම්. දේව මනුස්සන් සහිත ලෝකයාට දුර බැහැර ගිහිල්ලා දෙදෙනෙක් එකමඟ නොගිහින් යන්න කිව්වේ. දෙදෙනෙක්ගෙන් විශාල සේවයක් සිද්ධ වෙන්න ඕනි නිසා එක එක්කෙනා එක එක මාර්ගයේ ගිහිල්ලා මේ මගේ පිරිසුදු ධර්ම දෙන්න කිව්වා. බණ අහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් බණ කියන්න කැමති නම් දේශනා කරන කෙනා පලාත බෙදලා දුන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ඔබ යන්න මේ ප්‍රදේශයේ ඔබ යන්න බෙදලා දුන්නේ නැහැ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ බුදුබණ කියන කෙනාට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කෙනාට මනුස්ස ලෝකේ ඕනම තැනක පුළුවන්, දිව්‍ය ලෝකේ ඕනම තැනක පුළුවන්, බ්‍රහ්ම ලෝකේ ඕනම තැනක පුළුවන්. ඒ විතරක්ද නෑ, සතර අපායට ගිහිල්ලා ඒ දුකින් මුදවන්න පුළුවන් නම් එතනත් පුළුවන්. මේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ බුදුබණ දේශනා කරන නීති රීති නැහැ. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් මේ தত্ত্বය ධර්මයේ දේශනා කරන්න ආනේ කැමැත්තෙන් ආරාධනා කරොත් ගිහින් ඇවිල්ලා බණ කියන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිය දැන් හදන්න වෙලා තියෙනවා. එදා ඒ නායක ස්වාමින් වහන්සේ මෙතනට ඇවිල්ලා ධර්ම දේශනා කරලා නැවත Taman සිටින ආවාසයට ගිහිල්ලා පැය දෙකක් යන්න ඉස්සලා කතා කරලා කවුදෝ හිමිනවක් කියලා තියෙන්නේ මගෙන් අහන්න නැතුව ආයෙ මොකද කියලා. ඒතකොට මගේ තාත්තා තමයි නැති උනේ. ඒ තාත්තට බණ කියන් තමයි මම පුතෙක් වශයෙන් ගිහිල්ලා හාමුදුරන්ට ආරාධනා කළේ. ඒ තාත්තා වැඩ කරු පන්සල මල්ලතු පාර්ශවයේ සියම්නිකාය පන්සලක්. ඒ පන්සලේ විහාරාධිපති හාමුදුරන්ට අයිති නායක හාමුදුරන්ට ආරාධනා කළේ පිළිවෙලට යනවා නම් මේකයි සිද්ධ වෙන්න ඕනේ. එහෙම හරියට වැඩක් කරනකොට ඔය කියන බණ කියන පොත්වලමයි ඔය කියන බණ කියන හාමුදුරුවෝමයි කියන්නේ අම්මා තාත්තා නැති වුණාම පින් දෙන්න ඕනේ කියලා. ඒ වැඩේ කරනකොට එහෙනම් ඒකට විරුද්ධ වුණා නම් දැන් එහෙමනම් කාකාවද තියෙන්නේ මේ බණ ටික. මෙතෙන්දී අපිට පැහැදිලි වෙනවා වර්තමානයේ දේශපාලකෝ වැරදි කර නිවැරදි කරන්න මම බලයට එනවා කියනවා වගේම වැරදි කර මේ ශාසනය පෙන්නලා දෙනවා කියන කට්ටියමයි ගිහි අය හරි නිවැරදිව ප්‍රතිපත්තිය කරනකොට ඒකට බාධා කරන්න කියන එක පැහැදිලි වෙනවා. ඒක නිසා ගිහි පැවිදි ભેදයක් නැහැ. මේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු තුන් ධර්ම මාර්ගය මේ ධර්මයට කියනවා නවලෝතර ශ්‍රී සද්ධර්මය මහා සම්මතය කියලා කියන්නේත් මේක. මහා සම්මතය කියන්නේ මොනතරම් බුද්ධෝත්පාද කාලාවත් සෑම බුදු කෙනෙක්ම මේ ටිකම තමයි කියන්නේ. ඒක නිසා මේක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ලෝක සම්මතය වෙනස් වෙනවා. අද කියන දේ හෙට වෙනස් වෙනවා. ඒක නිසා ලෝක සම්මතයෙන් මහා සම්මතයට කරදර බාධක කරන්න වෙලා දුකටපත් වෙන්න එපා කියන ඉල්ලීම පමණක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. ඒක නිසා මේ ප්‍රතිපත්ති ශාසනය තුළින් ගොඩනගෙන ශක්තිය බලය තමයි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ වක්කලේ මා දෙස බලා ඉන්නල වැඩක් නැහැ. මගේ ධර්මයේ දෙස බලන්න, නිවන් අවබෝධ කරගන්න, සසර ජය ගන්න, දුක නැති කරගන්න. මෙන්න මේ කාරණේ සිතේ තියාගෙන කටයුතු කරන්න. ඡන්දය, දේශය, බය, මොහේ සතර අගතියයි. මේ සතර අගතියට යන්නේ නැතුව ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා සතර ඉද්ධිපාත ධර්ම දිනු කරලා ජීවිත ආලෝකමත් කරගන්න කටයුතු කරන්න. කරමන සංඝකාරම් මහා විහාරස්ථානයේ කළ යුතු ධර්ම දේශනාව මේ ස්ථානයේ මේ ආකාරයට සිද්ධ කළා. මේ උතුම් ධර්ම දේශනේ ආනිසංස බලය මේ ශ්‍රවණය කරලා හොඳට සිතට අරගෙන ඒ අනුව කටයුතු කරලා ජීවිත ආලෝකමත් කරගන්න. දහම් කරුණු කළ යුතු ප්‍රතිපත්ති ටික මින් ඉදිරියේදී කළ යුතු දේවල් අපි දහම් පොත්පත් පත්‍රිකා මගින් අවුරුදු 25ක් තිස්සේ මුද්‍රණය කරලා බෙදා හැරලා තියෙනවා. රට පුරා මේ වැද්දී ඒ අය ඒවත් සොයලා බලලා කටයුතු කරලා ඒ අනුව කටයුතු කරන්න. පංචශීල ප්‍රතිපත්තිය ගුරු කරගත්ත පෞල් වල අයට පමණක් එතනින් එහාට නවලෝතර ශ්‍රී සද්ධර්ම මාර්ගය අරමුණු කරගෙන යන්න මාර්ගඵල අරමුණු කරගෙන තමන්ගේ සිත භාවනානුයෝගීව සකස් කර ගැනීමේ දහම් කරුණු දැන ගැනීමට පමණක් මේ ස්ථානට පැමිණීමට අවස්ථාව තියෙනවා. එහෙමනම් අද සිට මේ ක්‍රියාත්මක වෙන කටයුතු තුළින් උතුම් වූ ශාසන ප්‍රතිපත්තියෙන් සැනසීම ලබා ගැනීමට සියලු දෙනාටම ශක්තිය බලය ලැබේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. සපතින් සපතටපත් වේවා. දිවිතුරු වඩා වර්ධනය කරගනිත්වා. උතුම් වූ නිවනින් සැනසීම පිණිස කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සෑම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී සෑම මිනිස්සෙකුටමත් සංසාර දුකින් අත මිදීම පිණිස
ලෙඩ දිවීම, ජරාවටපත් වීම, මහලු වීම, මරණයටපත් වීම, ප්‍රියංගෙන් වෙන්වීම මේ වගේ දුක් කරදර වලින් ඈත් වෙලා සැපතින් සැපතටපත් වීම පිණිස උතුම් නිවනින් සැනසීම පිණිස අපි පෙන්වා දෙන උතුම් ධම්මග අවබෝධ කරගෙන කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ දැන්ට ක්‍රියාත්මක වෙන මැතිරණින් බලයටපත් වෙන කවුරුම හෝ ඒවා පාලකයෝ ඒ සියලුම දෙනාද මේ ධර්මයට අනුව කටයුතු කරලා Tamanට පැමිණීමට ඇති දුක් කරදර නිවා කර ගැනීමට කටයුතු කරන්නටත් ඒ වගේම ලංකා ධර්මයේ තලයෙන් පංච දුස්චරිත ඈත් කරලා මත්තුතරශාලා අයින් කරලා මස් මාංශ වෙළඳාම් ගවඝාතකාගාර මේවා නවත්තලා සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුව උතුම් වූ දැහැමි සමාජයක් ගොඩනගන්නට ශක්තිය ලබා දීමට බලයටපත් වෙන ඕනම නායකයෙක් කවුරු හෝ වේවා කටයුතු කරන්නට ආරම්භ කරලා දුක නැති කරගෙන Taman දුකෙන් නිදහස් වෙලා ලෝක සත්‍යයද ලංකාවත ජනතාව දුකෙන් නිදහස් කරන්නට කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සෑම දිනකටම උතුම් බුදුබණ ක්‍රියාත්මක කරලා සැපතින් සැපතටපත් වෙන කාලවකවානුවක් පුදා වේවා. भवतु सब्ब मंगलम रक्तंतु सब्ब देवता सब्ब बुद्धान भावेन सब्ब धम्मान भावेन सब्ब संगान भावेन सदा तुत्ते भवन्तु ते सब्ब पापत्साकरणं कुशलं उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धानुशासनं देवो वत्सतु कालेन सस्य संपत्ति होतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको अभिवादन शीलित्स निक्षं वद्यापचायनो चत्तारो धम्मा वड्डन्ते आयुवन्नो सुखं बलम् आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेव च अतो निब्बान संपत्ति मिनाते समिज्जतु